ලෝතුරු අමා දහමේ සැනසෙල්ලෙන් ජීවිතයකට උරුම වන සැනසිලිදායක ස්වභාවයන් දෙකක් පවතිනවා. එකක් මෙලව ජීවිතයේහි අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරගනු සඳහා මේ සම්බුදු බගට නැමුණු ජීවිතවලට ලෞකික තලයේ ශාන්තියක් අභිවෘද්ධියක් ආරක්ෂාවක් නිරන්තරයෙන් උදා වෙනවා. ඒ නිසාම තමයි තුනුරුවන්ගේ ආශිර්වාදය තුනුරුවන්ගේ ගුණ ඒක රාශී කොට ඒතේන සත්‍යවද්ධේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සත්‍යවද්ධේන සබ්බ භය විනස්සතු ඒතේන සත්‍යවද්ධේන සබ්බ රෝගෝ විනස්සතු මේ කියන ලද ලෞකික දුක්ඛ භය රෝග සංසිඳ වීම වගේ ඒ තුල තියෙනවා ඒතේන සත්‍යවද්ධේන සබ්බ දුක්ඛං විනස්සතු අර සබ්බ දුක්ඛං විනස්සතු කියන පදේ දිහාම තවත් කෝණයකින් ගැඹුරට පිවිස බලන කෙනෙකුට ඒ තුල නිවන දකින්නට කරන ආරාධනාව. ඒ වචනේ අක්ෂරයක්වත් වෙනස් නොවි පැහැදිලිව පේනවා. ලෞකික තලයේ කිසි දුකක් නොවේවායි ඒ පිරිත් දේශනානුභාවයෙන් කියලා අපි ආශිර්වාද කරන එක හැබෑව. ඒක ලෞකික තලයේ පිහිට ලැබෙනවා වගේම කාශීක දෙපැත්තක් තියෙනවා. එක් පැත්තක රාජ්‍ය ලාංඡනය අනිත් පැත්තේ කාශී අගය වටිනාකම්. කුපියලද දෙකද පහද කියලා. ඒ වගේ තමයි මේ ලෝතර ධර්මයේ කියන එක හැම පැත්තක්ම පිරිපුන්ව ආවරණය වන නිසා තමයි තථාගතයන් වහන්සේගේ ධර්මය හඳුන්වන්නේ ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරියෝසాన කල්යාණ. සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපූර්ණ. හැම පැත්තෙම පිරිපුන්. අනේ අහවල් පැත්ත කියුනේ නෑ නේද කියලා. අහවල් පැත්ත හොඳට විග්‍රහ වෙලා නෑ නේද මේ ධර්මයේ කියලා මොනම අංශයක්වත් හිඟපාඩුවක් පෙන්වන්න කෙනෙකුට විදිහක් නැහැ. ඒක තමයි මේ සත්‍යධර්මයේ තියෙන වටිනාකම. බලන්න සබ්බ දුක්ඛං විනස්සතු කියන තැන අපි මේ සොයාගෙන යන්නේ සැබවින්ම ඒතේන සත්‍යවද්දේන බුදුරජාණන් වහන්සේගේ වදන සත්‍යමයි කියලා යම් කිසි කෙනෙක් පැහැදිලිවම තීරණය කරන පරමාර්ථ සාධකය සමග සම්බන්ධන කොට බුද්ධං සරණං ගච්ඡාමි. එහෙම නැත්නම් සබ්බ දුක්ඛං විනස්සති කියන එක ඒ බුදුගුණ ධම්මගුණ සංඝගුණ කියලානේ මේක කියන්නේ. හැබැයි මේකේ වැඩිපුරම පරිත්‍රාණ දේශනාවේ තියෙන ධර්මය. බුදුගුණ තියෙන්නේ දජග්ග සූත්‍රය වැනි සූත්‍ර දේශනා කීපයක තමයි බුදුගුණ ඇතුළත් වෙන්නේ. මුළු පිරුවානා පොත් වහන්සේම බොහෝම පරස්සමින් පරිහරණය කරන කෙනෙකුට. දැනෙන, පෙනෙන, හැඟෙන, සොයාගත හැකි වැදගත් දේ තමයි මේ පිරුවානා පොත් වහන්සේ තුල වැඩිපුරම තියෙන්නේ සබ්බ දුක්ඛං විනස්සතු සියලු දුක් වලසන නිවන ගැනයි. සබ්බ භයෝ විනස්සතු සියලු භය සසර භය නිවාරණය කරන මහා ශාන්තිය. ඊළඟට සබ්බ රෝගෝ මේ සියලු රෝගවල අංශ දෙකක් තියෙනවා. එක මේ 7707ක් වූ කාය රෝග. ඒ වගේම 1500ක් පමණ වූ කෙලෙස් රෝග. බුදුරජාණන් වහන්සේ වර්ග කරලා පෙන්නනවා. ධර්ම ශ්‍රාවක පින්වත් භවත්නි මේ උභය පාර්ශවයම මනවින් දැනගන්න. දැන් බලන්න දජග්ග සූත්‍රයේ කෙලවරට යනකොට කියන්නේ මොකක්ද? ඒවං බුද්ධං සරන්තා ධම්මං සංඝච්ඡ විත්තෝ භයං වා චම්බිතත්තං වා ලෝභංසෝ නායසති. නුඹලට බයක් ලොමු දැහ ගන්න තැති ගැනීමක් ඇති වුණොත් මේ යුද්ධයේදී
නුඹලා වීත අවීත රාගී ගුණ නො වීත රාගී වීත දෝෂී වීත මොහී ගුණ රත්නත්‍රේ තියෙනවා. ඒ ගුණ මනසිකාර කිරීමෙන් තමයි අවශ්‍ය නිවැරදි ශක්තිය ලැබෙන්නේ. එතකොට දැන් දේවතාවන්ගෙන් ලැබෙන සුරක්ෂිතතාවට තුනුරුවන්ගෙන් ලැබෙන සුරක්ෂිතතාව සමානද කියන එක. බය දුරු කර ගැනීම උපමා කරන මේ දජග්ග සූත්‍රයේ ධ්‍යාය ලැබෙනවා මේක පේනවා. ඒකේ නුඹලට මේ කාරණේ හිලා යුද්ධයට යනකොට බයක් ඇති වුණොත් පජාපති වෙස්සවන ආදී රජවරු ගැන කියලා කියනවා, දෙව්රවරු ගැන කියනවා. ඒ කියලා කියනවා නුඹලට ඒකෙන් මුළුමනින්ම බය සංසිඳෙන්නේ නැහැ. නුඹලට මුළුමනින්ම බීසල් සංසිඳෙන්න නම් මොකද කරන්නේ? ඒවම් බුද්ධං සරන්තාරං හේතුව කියනවා. වීතරාගී වීත දෝෂී වීත මොහි ගුණයන්ගෙන් පිරිපුන් හදවත තථාගතයන් වහන්සේ දෝති. එහෙමනම් සියලු දුක් නිවා කර ගැනීම සඳහා සියලු බිය නිවා කර ගැනීම සඳහා සියලු රෝග නිවාරණය කර ගැනීම සඳහා පිරිත් දේශනා වකින් අපි කොයිතරම් ඵලයක් නෙලලා තියෙනවද කියන කාරණය ගැන හිතන්න වෙනවා. පිරිත්තලු නෑ. සාමාන්‍යයෙන් 30 වෙනිදාට එළිවෙනකම් පිරිත්. රේඩියෝකේ උදේ පටන් ගත්තම රැය වෙනකම් පිරිත්, රැය හිටන් එළි වෙනකම් පිරිත්. ඉතින් අපි පිරිත් දාලා විරිත්තකට නිදා ගන්නවා මිසක් එළි වෙනකම්. එක අතකට මොනවද කිව්වේ කියලා මේ ලෝකේ හතරක් දන්නේ නැහැ. අඩුම ගානේ ගිරිමානන්ද සූත්‍රය දිහා ලැබෙනවා නම් සබ්බ දුක්ඛ ඒතේන සත්‍යවද්දේන සබ්බ දුක්ඛං විනස. ඒතේන සත්‍යවද්දේන සබ්බ භය විනස. ඒතේන සත්‍යවද්දේන සබ්බ රෝග විනස. ඊළඟට සත්‍ය බොද්ධංග සම ගැන සිහි කරන්නේ කියවනේ ගිරිමානන්ද හඳුරන්නේ. සති ධම්මවිචේ විරේ පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. මේක තාලෙට කියලා අපි කියනවා මේ භාවිත කරන්න බහුලීකృత කරන්න භාවිතා බහුලීකතා. නමුත් කොයිතරම් දුරට අපේ ජීවිත ඇතුළාන්තයේ වෙනසකට පිරිත් දේශනාවේ ධර්මයේ උරාගෙන තියෙනවද කියන එක ඇත්ත වශයෙන්ම හිතන්න කාලයක්. මේ හේතුව නිසාම මගේ කල්පනාව පිරිත් දේශනාව සාමාන්‍යයෙන් හවස 7ටවත් ආරම්භ කරන්න ඕනේ. රාත්‍රී 7ටවත් පිරිත් දේශනාව ආරම්භ කරන්න. මොකටද මේක මුරුංගා වගේ ඇද ඇද ඉන්න නෙමෙයි. කටේ දාලා අදින්න නෙමෙයි. මේක තියෙන්නේ එක සූත්‍රයක් ආරම්භ කරන්න පෙර මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතයේ තියෙන මෙතන. මෙන්න මේ ධර්මසාරය උරාගත්ත අය ඒ කාලේ ලබාපු ප්‍රතිඵල මෙන්න මේවා. මේක සත්‍යයක්මයි. දැන් අනුන් ලැබූ දේ ගැනමයි මේ සත්‍යයි කියන්නේ. ඒ තේන සත්‍යවාදයට. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන කියලා ඒ තේන සත්‍යවාදයෙන් රත්නත්‍රය ගැන කියන පාදුකම් රතනත්‍රය. දැන් මම ඒ ගුණ තුල පිහිටන්නේ කවදාද? ඒ ගුණ තුල පිහිටන්න අපි අපොහොසත් වන තාක්කල් අපිට මේ පිළිදේ ගුණ එනවද? අර කියපු සබ්බ දුක්ඛං එනවද? සබ්බ භය එනවද? සබ්බ රෝග තත්ත්වය හැදෙනවද? නිවන යනුවන් කිසිවක් නොව දුක්ඛ භය රෝග උපංගල සියල්ල සංසිඳවා ලබන ශාන්තිය. ඒ නිසා අපි තාම ඉන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන. ධම්මං සරණං ගච්ඡාමි කියන තැන. සංඝං සරණං ගච්ඡාමි කියන තැන. දැන් ඔබ ඔබෙන් අසාගත යුතු ඔබයි මමයි දෙන්නම තීරණය කළ යුතු මා ඔබට කියා දෙනවාද කියා නිශ්චය කරගත යුතු වැදගත් කාරණාවක් තමයි අපි තවමත් ගච්ඡාමි කියන වචනේ පාලියෙන් සිංහලට ගත්තොත් මම බුදු සරණ යමි.
සිංහල තේරුම. කාටද කියන්න පුළුවන් මේ මොහොත වෙනකොටවත්? දැන් අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් දවසට කී වාරයක් නම් අපි මේ පන්සිල් ගන්නවා. දැන් හුඟක් දෙනෙක් අහනවානේ අපි net FM එකේ ධර්මදේශනාවල ස්වාමීන් වහන්සේ මේ පන්සිල් දුන්නොත් හොඳ නැද්ද කියලා. මම කියලා හොඳයි. ඇයි හොඳ නැත්තේ? වැඩක් නැහැ. එහෙනම් මං කරන්න ඕන වැඩක් ඇති දෙයක්. මොකක්ද දන්නවද? බුද්ධං සරණං ගච්ඡාමි කී යන්නන් යමි කී යමි ඔක්කොම එකතු කරලා යමු. යන්නේ නැහැ. යමි කී ඉන්නවා. යමි කී ඉන්නවා. නමුත් යන්නේ නැහැ. එහෙමනම් අපි බණ කියන්න ඕන මොකද? ගියා කියන්නයි. එදා බුදුරජාණන් වහන්සේ හැමේ බණව සියලු දෙනාම බණ ඉවරලා කිව්වේ ස්වාමීන් වහන්සේ බුදු සරණ ගත වෙච්ච කෙනෙක් බුදු සරණ ගිය කෙනෙක්. ස්වාමීන් වහන්සේ බණ නම් ඇහුවා එහෙනම් බුදු සරණ යන්නම් කියලා කිව්වේ නැහැ. ගියමි කියලා කිව්වේ. යමි නෙමෙයි. එහෙමනම් තෙරුවන් සරණ ගියොත් මිනිසෙක් නිතර කරගනු නියත මය දිමවම මේ සසර නුවණින් විමස විමසා සත්‍ය සතර විමසිය යුතුය මේ සසරේ දුක නිතර. අන්න තෙරුවන් සරණ ගියේ කෙනා අන්න යට අභිමාණයෙන් කියන්න පුළුවන් මම තෙරුවන් සරණ ගියා. හැබැයි මා කිව්ව විදිහටම තෙරුවන් සරණ ගිය පුද්ගලයෙක් ලෞකික ජීවිතයත් අර්ථවත් කරගන්න ඕන ලෝකෝත්තර ජීවිතයත් සමානුපාතිකවම අර්ථවත් කරගන්න ඕන. මේක හරියට තරාදීට දාපු බඩුවක්. එක පැත්තක් වැඩි වුණොත් අනිත් පැත්ත පහළට බැස්සෝ. තරාදිය ගැලසෙන්නේ නැහැ. දැන් මේක බොහොම තුරණය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. සරලව කිව්වොත් රත්නත්‍රය ගැන ශ්‍රද්ධාව එක පැත්තකින් පවත්වලා ශ්‍රද්ධාවෙන් ගන්න ඕන වැඩි ටික ලෞකික ජීවිතයේ ප්‍රයෝජන පිණිස ගන්න. ප්‍රඥාවට හැලිලා ප්‍රඥාවෙන් ගන්න ඕන කරන වැඩේ බුදු සරණ ගිය පුද්ගලයෙක් වීමට ගන්න. එහෙමනම් අපි තේරුම් ජීවිතත් ওই විදිහටම දෙකක්. ඒ ජීවිත දෙක තමයි මම කියා කෙනෙක් ඇත මම කියා කෙනෙක් නැත. එහෙනම් නැති මම කියලා කෙනෙකුත් ඉන්නවා ඇති මම කියලා කෙනෙකුත් ඉන්නවා. දැන් බැලුවම කොහොමද හරි කියන එක තමයි ප්‍රශ්නේ. මොකද එකක් විතරක් හරි කිව්වොත් අනික වැරදි. ළමයි කියන්නේ අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි තුන්චියෝගේ සිද්ධු තියෙනවා. මේ දැන් චුට්ටක් ඉස්සරහට කටවනවා. ඒ වගේ මම යයි කෙනෙක් නැත යයි හිතුවත් වැරදි මම යයි කෙනෙක් නැත යයි හිතුවත් වැරදි. ආයෙත් ජලපරි වෙතෙන්නේ නේ. ඒකාන්තයෙන් ප්‍රශ්න අහනවා. පංච උපාදානය දතහොත් මුලදී දෙලොවම ජය ලබයි නිවනෙත් සුව ලැබදී. එනකොට අනිත් පැත්තේ උත්තරේ මම යයි කෙනෙක් නැත යයි හිතුවක් හරිය මම යයි කෙනෙක් නැත යයි හිතුවක් හරිය පංච උපාදානය තුල නැති හරය
අවබෝධයෙන් දතහොත් නිවනත් ළඟය. අන්න සබ්බ දුක්ඛ සබ්බ භය සබ්බ රෝග සංසිඳුවර දැන්.